ආයිබුවන් ආදරණීය දුවේ පුතේ අද අපි ඔයාලා මුණ ගැහින්නේ අපොස උසස් පෙළ දේශපාලන විද්‍යාව 13 වන ශ්‍රේණියට අදාළ වන තවත් වැදගත්ම පාඩම් ඒකකයක් සමගින්. ඒ තමයි අපේ මේ නිපුණතාවයේ 10 වෙනි නිපුණතාවය යටතේ සාකච්ඡා කරන සමකාලීන ලෝකයේ පවතින විවිධ ආණ්ඩුක්‍රම මාදිලි පිළිබඳව අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මේ මාතෘකාව මගින් අපි ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරනවා ලෝකයේ පවතින ප්‍රධාන ආණ්ඩුක්‍රම මාදිලි අපි 6ක් තමයි අපි මේ මාතෘකාවේ තියෙන්නේ. ඉතින් ඒ තුල අපි මේ මාතෘකාව සාකච්ඡා කරද්දී මම මේ මාතෘකාව වලට කතා කරන ප්‍රධාන වශයෙන්ම නිපුණතා මට්ටම් දෙකක් පදනම් කරන් සාකච්ඡා කරනවා. මෙහිදී අපි පළවෙනි නිපුණතාව වශයෙන් ගන්න කාරණේ තමයි සමකාල ලෝකයේ පවතින ඒකීය හා සංධීය මාදිලි පිළිබඳව සාකච්ඡා කරන්නේ. අපි මෙහිදී ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරන ලෝකයේ තියෙන ඒකීය ආණ්ඩු පිළිබඳවත් ඒ වගේම සංධීය ආණ්ඩු පිළිබඳවත් සාකච්ඡා කිරීමක් කරනවා. ඒ වගේම ඒ ආණ්ඩුක්‍රම වල පවතින දෙවෙනි නිපුණතාව අපි සාකච්ඡා කරනවා. ඒ ආණ්ඩුක්‍රමයේ තියෙන න්‍යායාත්මක පදනම සහ ඒ වාගේ මේකේ ප්‍රායෝගික භාවිතය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. එතකොට අපි මේ මාතෘකාව සාකච්ඡා කිරීමේදී ප්‍රධාන වශයෙන් මම මේ මාතෘකාව කොටස් 3ක් ඔස්සේ තමයි සාකච්ඡා කරන්නේ. එතකොට ඒ කතා කිරීමේදී මුලින්ම අපි කතා කරන කාරණේ තමයි දැන් ඔය ලෝකයේ පවතින ආණ්ඩුක්‍රම මාදිලි සාකච්ඡා කරද්දී මූලික වශයෙන් අපි ගත්තොත් එහෙම දැන් ඒකීය ආණ්ඩු පවතිනවා. ඒ වගේම සංධීය ආණ්ඩු පවතිනවා. ඉතින් මේ ඒකීය සංධීය ආණ්ඩු පවතිද්දී මෙන්න මේ කාරණය දුවපති වල දැනගන්න ඕන කාරණයක් තමයි ලෝකයේ ආණ්ඩුක්‍රම මාදිලි ගත්තාම ඒකීය ආණ්ඩුක්‍රම කියලා හෝ සංධීය ආණ්ඩුක්‍රම කියලා සුද්ධ ආණ්ඩුක්‍රම මාදිලින් පවතින්නේ නැහැ. කියන්නේ සම්පූර්ණ න්‍යායාත්මක විදිහට ඒකීය ලක්ෂණම අන්තර්ගත වන හෝ සංධීය ලක්ෂණ අන්තර්ගත වන සුද්ධ සංධීය මාදිලින් හෝ සුද්ධ ඒකීය මාදිලි ලෝකේ පවතින්නේ නැහැ. ඉතින් මේ ආණ්ඩුක්‍රමයේ ආරම්භයේ ඉඳලා වර්තමානයේ දක්වා මේ ආණ්ඩුක්‍රම විකාශනය තුළ ඇතිවෙච්ච මේ දේශපාලන විනාශකම් මත මේ ආණ්ඩුක්‍රම යම් යම් වෙනස්කම් වලට ලක් වෙලා තියෙනවා. ඉතින් අපි මේ මාතෘකාව තුළින් ප්‍රධාන වශයෙන් එන්නේ කාරණේ පිළිබඳ සාකච්ඡා කිරීමක් කරනවා. එතකොට මේ මාතෘකාවම සාකච්ඡා කරද්දී අපේ නිපුණතාව තුළ සාකච්ඡා කරන ප්‍රධාන වශයෙන් අපි මාතෘකා 3ක් ඔස්සේ මේක අපි සාකච්ඡාවට ගන්නවා. එක මාදිලියක් තමයි අපි සාකච්ඡා කරන්නේ සංධීය මාදිලි සම්බන්ධව සාකච්ඡා කරනවා. එහිදී සංධීය මාදිලි අපි 3ක් ගැන සාකච්ඡා කරනවා. එකක් තමයි ඇමරිකානු ක්‍රමය, ඒ වගේම ඉන්දියානු ක්‍රමය, ඒ වගේම ස්විස්ලන්ත සංධීය සම්බන්ධව සාකච්ඡා කරනවා. ඊට අමතරව මේ මාතෘකාව අපිට තියෙනවා සාකච්ඡා කරන්න ඒකීය රාජ්‍ය පරිවර්තනයන් දෙකක් ගැන සාකච්ඡා කරන්න තියෙනවා. ඒ තමයි අපි ලංකාවත් අපි ශ්‍රී ලංකාවත් ගන්න ඒකීය රාජ්‍ය පරිවර්තනයක් විදිහට මහා බ්‍රිතාන්‍ය සලකන්නේත් ඒකීය රාජ්‍ය පරිවර්තනයක් විදිහට. ඒ වගේම තවත් අපිට මාතෘකාව සාකච්ඡා කරන්න තියෙනවා. ඒ තමයි ඒකීය මධ්‍යගත රාජ්‍ය මාදිලියක් තියෙනවා. ඒක ප්‍රංශය අපි උදාහරණ වශයෙන් ගන්නවා. ඒකට අපි මේ මාතෘකාවට මම ඔයාලට අද සාකච්ඡා කරන්න මේ අද දවස තුල මේකෙන් සංධීය මාදිලි සම්බන්ධව තමයි සාකච්ඡා කරන්නේ. එතකොට දුවේ පුතේ අපි සංධීය මාදිලි සම්බන්ධව සාකච්ඡා කරද්දී මම මුලින්ම මේ මාතෘකාවට සාකච්ඡා කිරීමේදී අපේ අද මාතෘකාව සංධීය මාදිලිනේ ලෝකයේ පවතින ආණ්ඩුක්‍රම මාදිලි අතර මම ඔයාලට සාකච්ඡා කරන්නේ සංධීය මාදිලි පිළිබඳව. ඉතින් අපි සංධීය මාදිලි සම්බන්ධව සාකච්ඡා කරන්න ගියාට පස්සේ අපිට දැනුමක් තිබිය යුතුයි ප්‍රථමයෙන්ම මේ සංධීය ආණ්ඩු මාදිලි පිළිබඳව. ඉතින් එහිදී මම මුලින්ම සාකච්ඡාවට ගන්නවා සංධීය මාදිලි යටතේ අපි පොඩි සංධීය මාදිලි සම්බන්ධ හැඳින්වීමක් අපි කරගමු. ඔයාලට මම ඊට පෙර පාඩමකත් මේක ඔයාලට අවධාරණය කරා මේ මාතෘකාව ආණ්ඩුක්‍රම ආකෘතිය යටතේ මුලින්ම බලමු සංධීය ආණ්ඩුක්‍රමයක් කියන්නේ මොකක්ද කියලා. ඉතින් අපි කලිනුත් කතා කරා මේ කාරණය. ඉතින් සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ මෙහිම කිව්වම අපි තනි රාජ්‍යයක රාජ්‍යයේ ස්වාධිපති බලය මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදා හැර ක්‍රියාත්මක කරන බහුමට්ටමේ පාලනාකෘතියක් තමයි මේ සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා කියන්නේ. ඒතකොට මේ සංධීය ආණ්ඩුක්‍රමයක් තුල පවතින සුවිශේෂීම කාරණේ තමයි ඒ රාජ්‍යයේ ස්වාධිපත්‍ය බලය ඒ මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බෙදා පැවතීම. ඉතින් ලෝකයේ සමහර රටවල් සංධීය ආණ්ඩු පිහිටුවාගෙන තියෙනවා. තවත් රටවල ඒකීය ආණ්ඩු තියෙනවා. තවත් ආණ්ඩු වර්ග තියෙනවා. ඉතින් ලෝකෙ මේ සංධීය ආණ්ඩු ගත්තාම ලෝකෙ මේ රටවල් වලට මේ සංධීය ආණ්ඩු පිහිටුවා ගන්න විවිධ සාධක බලපානවා. විශේෂයෙන්ම ආරක්ෂක සාධකයේ බලපානවා සංධීය ආණ්ඩු හදාගන්න. ආර්ථික සාධකයේ බලපානවා. භූගෝලීය සාධකය ආදී විවිධ සාධක බලපාන. ඉතින් මේ විවිධ සාධකවල බලපෑම මත ලෝකයේ මේ රටවල් සංධීය ආණ්ඩු පිහිටුවා ගන්නා ආකාර තුනක් පවතිනවා. අපි මේ ආකාර තුන පිළිබඳවත් අපි පසුගිය දවසක පාඩම සාකච්ඡා කළා. එහිදී ලෝකයේ මේ සංධීය ආණ්ඩු පිහිටුවා ගන්නා ප්‍රධානම ආකාර තුන තමයි පළවෙනි එක කලින් ස්වාධීනව පැවති දේශපාලනික කිහිපයක් පොදු අරමුණක් ඉටු කිරීම සඳහා සංධීය ආණ්ඩුවක් පිහිටුවා ගන්නවා. ඒක එක ක්‍රමයක්. අනිත් ක්‍රමය තමයි
කිසියම් බෙදුණු රටක් කිසියම් කාරණයක් පදනම් කරන් බෙදුණු රටක් එකතු වෙලත් සංධි ආණ්ඩුවක් හදාගන්න පුළුවන්. ඒ වගේම කිසියම් ඒකීය රාජ්‍යයක් තුල පවතින කිසියම් වාර්ගික සංස්කෘතික මේ ගැටලු නිරාකරණය කිරීම සඳහා සංධි ආණ්ඩුව පිහිටවන්න පුළුවන්. ඉතින් අපි මෙතනදී මම අද ඔයාලට අවධාරණය කරනවා සංධිය මාදිලි තුනක්. ඒ සංධිය මාදිලි වලටත් මේ සාධක බලපාන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි අද මාතෘකාව කරගන්නේ ප්‍රධාන වශයෙන් සංධිය මාදිලි. ඉතින් මම සංධිය මාදිලියට අපි කියවනේ මුලින්ම මම සංධිය මාදිලි තුනක් සාකච්ඡා කරනවා කියලා. ඒකෙදි මම ඔයාලට දල අවබෝධයක් දුන්නොත් මේ සංධිය මාදිලි තුන පිළිබඳව අපිට මේ සංධිය මාදිලි තුන ගැන අපි දල අදහසක් ඉස්සලාම ඔලුවට දාගත්තොත් එහෙම අපිට ඊට පස්සේ අපිට පුළුවන් දෙවනුවට මේවා විස්තරාත්මකව සාකච්ඡා කරන්න. එහිදී මම මුලින්ම ගන්න සංධිය මාදිලිය තමයි ඇමරිකානු සංධිය ක්‍රමය. ඔය ඇමරිකානු සංධිය ක්‍රමය අපි ගන්නවා ඇමරිකානු සංධිය ක්‍රමය සලකන්නේ සංධිය මාදිලිය අතර සුවිශේෂී සංධිය ලක්ෂණ තියෙන අපි ගන්නේ සම්භාව්‍ය සංධිය ක්‍රමයක් වශයෙන් තමයි සලකන්නේ. ඉතින් නමුත් අද වර්තමානයේ එක සම්භාව්‍ය සංධිය ක්‍රමයක් වුණත් වර්තමානයේ අද මධ්‍යම ආණ්ඩුව බලවත් වීම ප්‍රවණතාවකුත් පෙන්눔 කරනවා. අපි ඒ පිළිබඳව ඉදිරියේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඊළඟ සංධිය මාදිලිය වන අපි ඉන්දියානු ක්‍රමයේ සම්බන්ධව සාකච්ඡා කරනවා. ඉතින් ඉන්දියානු සංධිය ක්‍රමය ගත්තොත් එහෙම ඇමරිකානු ක්‍රමය වගේ නෙවෙයි. ඉන්දියාවටම අනන්‍ය වෙච්ච ඉන්දියාවටම ආවෙනික වෙච්ච සංධිය ක්‍රමයක් තියෙන්නේ. විචාරකෝ මේ සංධිය ක්‍රමය හඳුනාගන්නේ අර්ධ සංධිය ක්‍රමයක් වශයෙන් තමයි හඳුනාගන්නේ. ඉතින් අන්නේ ආණ්ඩු ක්‍රමය පිළිබඳව අපි සාකච්ඡා කිරීමක් කරනවා. ඒ වගේම ඊළඟට අපි තවත් සංධිය මාදිලියක් සාකච්ඡා කරන්න තියෙනවා. ඒක අපි මේ කතා කරන සංධීය මාදිලි දෙකටම වඩා වෙනස් වූ සංධීය මාදිලියක් තියෙන එක තමයි මේ ස්විට්සර්ලන්තයේ තියෙන සංධීය ක්‍රමයක සලකන්නේ සංධීය ක්‍රමයේ සුවිශේෂී සංධීය මාදිලියක් වන අපි කියනවා සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් වශයෙන් තමයි සලකන්නේ. හැබැයි ස්විට්සර්ලන්තය සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් වුණත් අද වෙද්දී ස්විට්සර්ලන්තය මේ සංධීය ආණ්ඩු ක්‍රමයක් බවටත් පත් වෙලා තියෙනවා. එහෙමනම් මම ඔයාලට මේ සාකච්ඡා කළේ අපි මේ කතා කරන මාතෘකාව ලෝකයේ පවතින සමකාලීන ලෝකයේ පවතින ආණ්ඩු ක්‍රම මාදිලි අතර මම සංධීය මාදිලි තුනක් ඔයාලගේ නිර්දේශ පත්‍රයේ හැටියට අද දවසේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරි අපි ප්‍රථමයෙන්ම බලමු ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධ හැඳිනීමක් කරගන්න. මේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ ආරම්භයේ ඉඳලා ඓතිහාසික විකාශනය තුළ වර්තමාන දක්වා අපි ඒ සාකච්ඡාව අපි කරගමු. ඇමරිකාව කියලා කියන්නේ විවිධ සංක්‍රමණිකයන්ගේ නිර්මාණය වෙච්ච ජනපද 13කින් යුක්ත අපි කියනවා සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක්. ඒ කියන්නේ ඇමරිකාව ආරම්භක අවස්ථාවේ බිහි වෙන්නේ සහසන්ධීය ආණ්ඩු ක්‍රමයක් විදිහට. ඒකේ ජනපද 13කින් තමයි හැදිලා තිබුණේ. මෙන්න මේ ජනපද 13කින් සමන්විත මේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමය බ්‍රිතාන්‍යයන්ගේ යටත් පීඩ පාලන ලක් වෙනවා. ඉතින් එයින් පස්සේ එහෙම පාලනය වෙලා ටික කාලයක් ගියාට පස්සේ ඇමරිකානු නිදහස් සටන වෙනවා 1776 දී. මේ ඇමරිකානු නිදහස් සටන ජයග්‍රහණය කරලා මේ ඇමරිකානු ජනපදවල නායකයෝ විශේෂයෙන්ම ජෝර්ජ් වොෂින්ටන් ඇතුළු මේ නායකයෝ ඒ වගේම ව්‍යවස්ථා සම්පාදකයෝ එකතු වෙලා ඔවුන්ට ගැළපෙන ආණ්ඩු ව්‍යවස්ථාවක් සකස් කරගන්නවා. ඒ ගැළපෙන ආණ්ඩු ව්‍යවස්ථාව 1789 සිට වර්තමානයේ දක්වා ක්‍රියාත්මක වෙනවා. ඉතින් මේ ආණ්ඩු ව්‍යවස්ථාව සම්බන්ධව කතා කරද්දී අපි දැනගන්න ඕන කාරණේ තමයි මේ ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය කරගනිද්දී ප්‍රධාන වශයෙන් භාවිතා කළ ප්‍රධාන දේශපාලන මතවාද දෙකක්. ඒ තමයි ලිබරල්වාදී දේශපාලන මතවාදය සහ සමූහාණ්ඩුවාදී මතවාදය. ඉතින් මේ ඇමරිකානු ජනතාව කාලයක් තිස්සේ උන්ට නිදහස අහිමි වෙලා තිබුණේ. ඒ නිදහස අහිමි වීම තුළ උන්ට නිදහස අවශ්‍ය වුණා. ඒ නිසා උන් ඒ ලිබරල්වාදයේ මේ ආණ්ඩු ව්‍යවස්ථාවේ ප්‍රධාන මූලධර්මයේ බවට පත් කරගන්නවා. ඒක තවත් මතවාදයක් යොදා ගන්නවා. ඒක තමයි සමූහාණ්ඩුවාදය කියන එක. ඔය සමූහාණ්ඩුවාදයේ ප්‍රධානම මූලධර්මයේ තමයි රාජ්‍යයේ නායකයා ජනතාවගේ ඡන්දයෙන් තෝරා ගැනීම. ඇමරිකානු ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය කරද්දී අපි අර කලින් සඳහන් කරපු දේශපාලන මතවාද දෙකට අමතරව තවත් දේශපාලන සංකල්ප දෙකක් භාවිත කරනවා. ඒ වැදගත් දේශපාලන සංකල්ප දෙක තමයි මොන්ටෙස්කියුගේ මේ බලතල බෙදීමේ න්‍යාය. බලතල බෙදීමේ න්‍යාය සහ සංවරණ හා තුලන මූල ධර්මයේ භාවිත කරනවා. එහිදී විශේෂයෙන්ම ඇමරිකානු ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය කරද්දී ව්‍යවස්ථාදායක බලය කොංග්‍රස් මණ්ඩලයටත් විධායක බලය ජනාධිපතිවරයාටත් අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රමුඛ අධිකරණාධිපතිට ලබා දෙනවා. ඉතින් ඒකම කිසියම් ආයතනයක් බලවත් වුණොත් එහෙම ඒ බලය අනෙකෙන් පාලනය කරන්න භාවිත කරනවා මේ සංවරණ හා තුලන මූල ධර්මයේ භාවිත කරනවා. ඉතින් මේ ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදකයෝ බැලුවා විශේෂයෙන් ඔහුටම අවශ්‍ය වෙන ආණ්ඩු ව්‍යවස්ථාවක් සම්පාදනය කරන. මෙහිදී ඇමරිකානු ආණ්ඩු ව්‍යවස්ථා සම්පාදකයෝ විශේෂයෙන් තමන්ගේ හතුරා වෙච්ච බ්‍රිතාන්‍යයන්ගේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමය භාවිත කරන්නේ නැතුව ඔවුන්ටම ආවෙනික වෙච්ච ඔන්න ආණ්ඩු ක්‍රමයක් යොදා ගන්නවා. ඉතින් අපි මේ කතා කළේ
ඇමරිකානු ආණ්ඩුක්‍රමය සම්බන්ධව ඒ ඇමරිකානු ආණ්ඩුක්‍රමේ ඓතිහාසික විකාශන නම් මේ විවස්ථාව සම්පාදනය කිරීම සම්බන්ධව තමයි කතා කළේ. එහෙමනම් අපි ඊළඟට බලමු මේ ඇමරිකානු ආණ්ඩුක්‍රමය සම්බන්ධව කතා කිරීමේදී ඔබගේ දැනුමට මේ ඇමරිකානු ආණ්ඩුක්‍රමේ පවතින සාමාන්‍ය ලක්ෂණ කිහිපයක් පවතිනවා. අපේ සාමාන්‍ය ලක්ෂණ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අපිට වැදගත් වෙනවා ඉදිරියේදී ඇමරිකානු සංධීය ක්‍රමයේ තේරුම් ගන්න. එහෙමනම් අපි බලමු මේ ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ තියෙන සාමාන්‍ය ලක්ෂණ කිහිපයක්. ඉතින් එකක් තමයි ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාව ලිඛිත ව්‍යවස්ථාවක් වීම. ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාව වගන්ති 7කින් සමන්විත ආණ්ඩුක ව්‍යවස්ථාවක් ලිඛිත ව්‍යවස්ථාවක්. ඒ වගේම මේ ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාවේ තවත් ලක්ෂණයක් තමයි සම්ප්‍රදාය හා භාවිත පැවතීම. දැන් එතකොට ඇමරිකානු ව්‍යවස්ථා සම්පාදක ව්‍යවස්ථාව හදද්දී කරලා තියෙන්නේ ඒ ව්‍යවස්ථාවේ ක්‍රියාකාරීත්වයේ දැක්වෙන දල සැලැස්මක් නිර්මාණය කිරීමක් පමණයි කළේ. ඉතින් මේකේ අනික් දේවල් ඔය කියන අපි ගත්තොත් ලේ මස් ඇට නහර වගේ දේවල් ලැබිලා තියෙන මේ ව්‍යවස්ථාවට සම්ප්‍රදාය හා භාවිත මගින් තමයි ලැබිලා තියෙන්නේ. ඒකත් මේ ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාවේ තියෙන ලක්ෂණයක් වෙනවා, සාමාන්‍ය ලක්ෂණයක් වෙනවා. ඒ වගේම අනම්‍ය ව්‍යවස්ථාවක් වෙනවා. සංධීය ක්‍රමයක ආණ්ඩුක ව්‍යවස්ථාව අනම්‍යයිනේ. ඒ වගේම ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාවත් අනම්‍ය ව්‍යවස්ථාවක්. ඒ වගේම ෆෙඩරල් ස්වභාවය අපි කතා කරන සංධීය මාදිලි ගැන ෆෙඩරල් ස්වභාවයේ තියෙනවා. වගේ අපි කලින් සඳහන් කරපු බලතල බෙදීමේ න්‍යාය, ඒ වගේම සංවරණ හා තුලන මූලධර්මය භාවිත කරලා තියෙනවා. එතකොට මේ ආණ්ඩුක්‍රමයේ තුල තවත් ලක්ෂණ අපිට කිහිපයක් දක්වන්න පුළුවන්. අධිකරණ විමර්ශන බලය, සමූහාණ්ඩුවාදයේ සහ ලිබරල් වාදයේ කලින් සඳහන් කරපු ජනාධිපති ආණ්ඩුක්‍රමය, දිත්ත පුරවැසිභාවය වගේ ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ සාමාන්‍ය ලක්ෂණ පවතිනවා. එහෙමනම් දුවේ පුතේ අපි දැන් සාකච්ඡා කළේ අපේ මාතෘකාව වුණේ ඇමරිකානු සංධීය ක්‍රමය. ඔය ඇමරිකානු සංධීය ක්‍රමය පිළිබඳ සාකච්ඡා කරන්න ප්‍රථමයෙන් අපි සාකච්ඡා කළා මේ ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ සම්බන්ධව කතා කළා. ඒ ආණ්ඩුක්‍රමය ගැන අපි හැඳින්වීමක් කරලා ඒ ආණ්ඩුක්‍රමයේ සාමාන්‍ය ලක්ෂණ පිළිබඳව අපි සාකච්ඡා කළා. එහෙමනම් අපි ඊළඟට අපේ අදාළ මාතෘකාවට යමු. අපේ මාතෘකාව තමයි කතා කරපු මාතෘකාව ඇමරිකානු සංධීය ක්‍රමය. දැන් ওই ඇමරිකානු සංධීය ක්‍රමය සම්බන්ධව කතා කරද්දී මෙතනින් තමයි ඔයාලට උත්තරයක් ලියන්න අවශ්‍ය කරුණු තියෙන්නේ. මම මේ ඇමරිකානු සංධීය ක්‍රමය සාකච්ඡා කිරීමේදී මාතෘකාව මම කොටස් වලට බෙදා ගන්නම්. ඒක ඔයාලට පහසුවක් වෙනවා පිළිතුරක් ලිවීමේදී. ප්‍රථමයෙන් මම කරන කාරණේ තමයි ඇමරිකානු සංධීය ක්‍රමය පිළිබඳව අපි නැවත වතාවක් අදාළව හැඳින්වීමක් කරගන්නවා. ඊට පස්සේ අපි කාරණා ප්‍රධාන තුනක් කතා කරනවා. එකක් තමයි ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ බලය බෙදලා තියෙන ආකාරය කතා කරනවා. ඒ වගේම බලය බෙදීමට අමතරව ඇමරිකානු සංධීය ක්‍රමයේ තියෙන අනිකුත් විධිවිධාන කිහිපයකුත් සාකච්ඡා කරලා තමයි අපි නිගමනයට යන්නේ. ඉතින් මේ විදිහට මම මේ මාතෘකාව ඊටාම සරල විදිහට කොටස් කීප බෙදා ගන්නවා. ඉතින් එහෙම බෙදාගෙන සාකච්ඡා කිරීම තුලින් අපිට ඉදිරියේ ලැබෙන විභාගයේදී ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ තුලින් රචනා ශෛලියේ ප්‍රශ්නයක් ආවොත් ඒක නිවැරදි විදිහට උත්තරේ වාට ලියාගන්න හැකියාවක් ලැබෙනවා. එහෙමනම් අපි මුලින්ම බලමු ඇමරිකානු සංධීය ආණ්ඩුක්‍රමය සම්බන්ධව කතා කරද්දී ඒ පිළිබඳ අපි දාල හැඳින්වීමක් කරගමු කලින් කරුණුත් අදාළ කරගෙන. ඉතින් මුලින්ම අපි සඳහන් කළා මෙහිමයි ඇමරිකානු ආණ්ඩුක්‍රමය කියලා කියන්නේ මුලදී ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ ආරම්භයේදී ඇමරිකාව කියලා කිව්වේ ජනපද 13කින් සමන්විත සහ සංධීය ආණ්ඩුක්‍රමයක්. ආරම්භක අවස්ථාවේ ඇමරිකාව බිහි වෙන්නේ සහ සංධීය ආණ්ඩුවක් වශයෙන් තමයි බිහි වෙන්නේ. ඉතින් 1789 ඉඳලා ඇමරිකානු ආණ්ඩුක්‍රමය බිහි කරගන්නවා සංධීය ආණ්ඩුක්‍රමයක් තමයි බිහි කරගන්නේ. ඉතින් මේ සංධීය ආණ්ඩුක්‍රමය ලෝකයේ තියෙන සුවිශේෂීම සංධීය ආකෘතියක් වන සංධීයක විශේෂ ලක්ෂණ ඇතුළත් වන සම්භාව්‍ය සංධීය ක්‍රමයක් වශයෙන් තමයි සැලකන්නේ. එහිදී ඇමරිකාව කිව්වහම එය මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්ත ආණ්ඩු 50කින් සමන්විත සංධීය ක්‍රමයක්. ඒ සම්භාව්‍ය සංධීය ක්‍රමයක්. එතකොට ඔය සංධීය ක්‍රමය තුල මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදලා තියෙනවා. ඉතින් ඒක තමයි දෙවෙනි කාරණේ අපි හැඳින්වීම ගන්න. ඉතින් ඒ වගේම ඇමරිකාව සම්භාව්‍ය සංධීය ක්‍රමයක් වශයෙන් 1789 ආරම්භ වුණත් අද ඇති වෙලාවත් මේ ලෝක තත්ත්වයන් එක්ක ඇමරිකානු ආණ්ඩු ක්‍රමය අද මේ සම්භාව්‍ය සංධීය ක්‍රමය වෙනස් වෙලා විශේෂයෙන්ම මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් පෙන්눔 කරනවා. ඉතින් ඉන්නේ කාරණේ අපි හැඳින්වීම ඇතුළත් කර මෙන්න මේ කාරණා තුන අපි මම මෙතන කරුණු තුනක් පෙන්ලා තියෙනවා. මේ කාරණා තුල ඇතුළත් වන විදිහේ කලින් කරුණුත් එක්ක දල හැඳින්වීමක් කරලා අපිට මේ ඇමරිකානු සංධීය ක්‍රමයේ සම්ම පිළිතුරක් ලිවීමේදී කාරණා ටික ගොනු කරගන්න පුළුවන්. එහෙමනම් මම ওই සාකච්ඡා කළේ ඇමරිකානු සංධීය ක්‍රමයේ සම්බන්ධව සාකච්ඡා කිරීමේදී ඒකේ මම දල හැඳින්වීමක් තමයි කළේ. එහෙමනම් දුවේ පුතේ අපි ඊළඟට අපි සාකච්ඡාව තුළ කතා කරන කරුණු දෙකක් ප්‍රදාන කරලා කතා කරන්න තියෙනවා. හරි අපි එහෙමනම් ඊළඟට ඇමරිකානු සංධීය ක්‍රමයේ සම්බන්ධව කතා කරද්දී අපි ඊළඟ කාරණේ අපි සාකච්ඡා කරමු ඇමරිකානු ආණ්ඩුක්‍රමේ බලය බෙදලා තියෙන ආකාරය.
ඇමරිකා එක්සත් ජනපදයේ සංධීයකමේ සම්බන්ධව කතා කරද්දී අපි තා වැදගත්ම කාරණේ තමයි කතා කරගන්න අවශ්‍ය වෙන්නේ ඒ ඇමරිකානු සංධීයකමේ බලය බෙදලා තියෙන ආකාරය. දැන් මේ ඇමරිකාව එක්සත් ජනපදයේ බලය බෙදා හැරෙති ආකාරය සාකච්ඡා කිරීමේදී මම මුලින්ම මේ සම්පොඩි හැඳින්වීමක් කරලා බලය බෙදලා තියෙන ආකාරය සාකච්ඡාවට එන්නම්. දැන් ලෝකේ සංධීය ආණ්ඩු ක්‍රමවල විවිධ ක්‍රම වලට බලය බෙදලා තියෙනවා. ඉතින් මේ ඇමරිකා එක්සත් ජනපදයේ බලය බෙදලා තියෙන ක්‍රමය තමයි මධ්‍යම ආණ්ඩුවේ බලය දක්වලා ඉතිරි බලතල නැත්නම් අපි කියනවා මේවට ශේෂ බලතල දීලා තියෙන ප්‍රාන්තවලට මධ්‍යම ආණ්ඩුවේ බලය දක්වා ශේෂ බලතල ප්‍රාන්තවල ලබා දීමක් කරලා තියෙනවා. එහිදී ඇමරිකාවේ ආකාර කිහිපයකට බලය බෙදලා තියෙනවා. මම මෙහිදී මේ ආකාර හතරක් දක්වනවා මෙතනදී ප්‍රධාන වශයෙන්. ඒකේ පළවෙනි එක තමයි මධ්‍යම ආණ්ඩුව සුදු බලතල. අපි මෙහිදී දැනගත යුතුයි ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුවේ බලතල මොනවද කියන එක. ඒ වගේම අපි කිව්වා ඉතිරි බලතල ප්‍රාන්තවලට හම්බ වෙනවලු. එහෙනම් ඒ ඉතිරි බලතල ප්‍රාන්තවල නම් ප්‍රාන්තවල බලතල අපි කිහිපයක් සාකච්ඡා කරනවා. ඒ වගේම ආණ්ඩුක ව්‍යවස්ථාවේ නැති වුණත් ඇමරිකා එක්සත් ජනපදයේ තියෙනවා මධ්‍යම ආණ්ඩුවයි ප්‍රාන්ත ආණ්ඩුවයි හවුලේ භුක්ති විඳින සමගාමී බලතල තියෙනවා. ඒ පිළිබඳවත් අපි කතා කරන්න ඕන. ඒ වගේම ඇමරිකානු සංධීයකයෙන් වඩා හොඳින් ආරක්ෂා කරන්න ගැටුම් වළක්වන්න ඇමරිකාව තුළ මේ මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්තවලට යම් යම් සීමා පැනවීමක් කරලා තියෙනවා. එහිදී අපි සාකච්ඡා කළ යුතුයි මේ මධ්‍යම ආණ්ඩුවට සහ ප්‍රාන්ත ආණ්ඩු පනවා ඇති සීමා. එහෙමනම් අපි මේ ඇමරිකානු සංධීයකමය සාකච්ඡා කිරීමේදී අපි හැඳින්වීමෙන් පස්සේ අපි ඊළඟ අපේ පාඩම තුළ මම ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තමයි කතා කරන්නේ. ඒ ප්‍රධාන කාරණා දෙකෙන් මේ තියෙන එක කාරණයක්. මොකද්ද මේ පළවෙනි කාරණය? ඇමරිකා එක්සත් ජනපදයේ බලය බෙදලා තියෙන ආකාරය ඔයාලගේ දැනුම පුළුවන් විදිහට උත්තරේට මේක ගන්න ඕන. එහෙමනම් අපි මේ කාරණා හතර එකින් එක සාකච්ඡාවක් කරගමු. එහිදී මම ගන්න පළවෙනිම කාරණේ ගන්නවා එහෙමනම් මධ්‍යම ආණ්ඩුවේ බලතල ගන්නවා. දැන් ඔය මධ්‍යම ආණ්ඩුවේ බලතල කතා කරද්දී එකපාරට මොනවද මධ්‍යම ආණ්ඩුවේ බලතල? ඒ ගැන කියන්න කලින් මම මේ මධ්‍යම ආණ්ඩුවේ බලතල පිළිබඳව අපි පොඩි හැඳින්වීමක් කරගමු. මෙහිමයි. ඔය ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාවේ පළවෙනි වගන්තියේ 8 වන කොටස තුල මධ්‍යම ආණ්ඩුවේ බලතල දක්වලා තියෙනවා. ඒ මධ්‍යම ආණ්ඩුවේ බලතල වලට විශේෂයෙන්ම ඍජු බලතල, ඒ කියන්නේ විවස්සාවෙන් දුණු ප්‍රකාශිත බලතල වගේම අප්‍රකාශිත අපි කියනවා මේ හැඟවුම්ගත බලතල ඇතුළත් වෙනවා. ඉතින් විවස්සාවෙන් ලබා දුන්නු ඍජු බලතල වාගේම හැඟවුම්ගත, ඒ කියන්නේ හැඟවුම්ගත බලතල කියලා මෙතන අදහස් කරන්නේ විවස්සාවෙන් ඍජුව ප්‍රකාශ කරලා නැහැ. විවස්ථාවේ වගන්ති අර්ථකථනය කිරීමෙන් ලබා ගන්න බලතල. ඉතින් අපි ඒ ගැන කතා කරලා අපි දෙවෙනුවට බලමු එහෙමනම් ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ සතුව මේ මධ්‍යම ආණ්ඩුවේ බලතල මොනවද කියන එක. ඉතින් ඇත්තටම රටක වැදගත්ම බලතල මධ්‍යම ආණ්ඩුව සතු වෙනවා. විශේෂයෙන්ම අපි කාරණා කිහිපයක් සඳහන් කරලා තියෙනවා. විදේශ සම්බන්ධතා පැවැත්වීම, ඒ වගේ මුදල් නිකුත් කිරීම, බදු පැනවීම, බදු අය කර ගැනීම, ඒ වගේම අන්තර් ප්‍රාන්ත වෙළඳාම් බලතල, ඒ විතරක් නෙමේ පාබල හා නෞක හමුදාවක් පවත්වාගෙන යාම, ඒ වගේම පුරවැසිභාවයේ ප්‍රධානයට දාලා නීති පැනවීම, ඒ වගේම සමාජ ආරක්ෂණ නීති, බැංකු සම්බන්ධ බැංකු ණය. ඉතින් මෙවැනි බලතල රාශියක් මධ්‍යම ආණ්ඩුවට හම්බ වෙනවා. ඉතින් මේ බලතල ලේඛනයේ පරික්ෂා කිරීමේදී පැහැදිලි වෙන කාරණේ තමයි ඇමරිකා එක්සත් ජනපදයේ මධ්‍යම ආණ්ඩුවට විශාල බලතල ප්‍රමාණයක් තියෙනවා. එහෙමනම් අපි ওই සාකච්ඡා කළේ ඇමරිකාවේ බලය බෙදා හැරති ආකාරය කතා කරද්දී මධ්‍යම ආණ්ඩු බලතලමයි කතා කළේ. අපි එහෙමනම් ඊළඟට ඇමරිකානු බලය බෙදීම තුළ දෙවෙනි කාරණය ප්‍රාන්ත ආණ්ඩුවල බලතල සාකච්ඡා කරමු. දැන් අපි කලින් කිව්වා ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ බලය බෙදලා තියෙන ආකාරය තමයි මධ්‍යම ආණ්ඩුවේ බලය දක්වලා ඉතිරි බලතල ප්‍රාන්තවලට. ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාව තුළ ප්‍රාන්ත ආණ්ඩු බලතල ලයිස්තුවක් දක්වලා නැහැ. ප්‍රාන්ත ආණ්ඩුවේ බලතල ලයිස්තුවක් දක්වලා නැහැ. ඒ නිසා ඉතිරි බලතල තමයි ප්‍රාන්ත ආණ්ඩුවට හම්බ වෙන්නේ. දැන් ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාවට කරපු සංශෝධනයක් තමයි 10 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය. ඔය 10 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් කිව්ව කාරණේ තමයි මධ්‍යම ආණ්ඩුවට හිමි වෙන්නේ නැති, මධ්‍යම ආණ්ඩුවේ බලතල මධ්‍යම හිමි වෙන්නේ නැති, ඒ වගේ ප්‍රාන්ත ආණ්ඩු වලට තහනම් නොවු බලතල හම්බ වෙනවා කාටද? ප්‍රාන්තවලට. ඉතින් ඒ වගේ ප්‍රාන්ත ආණ්ඩු වලට හිමි වෙන බලතල රාශියක් අපිට දක්වන්න පුළුවන්. අපි ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩු වල බලතල සාකච්ඡා කරද්දී ප්‍රාන්ත ආණ්ඩු වලට බලතල කිහිපයක්ම හම්බ වෙනවා. ඒකේ පළවෙනි කාරණේ තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ ප්‍රාන්තයේ අභ්‍යන්තර සම්බන්ධ බලපාන කටයුතු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම පළාත් පාලන ආයතන ඇති කිරීම. කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත යටතේ පළාත් පාලන ආයතන පවතිනවා. ඒ පළාත් පාලන සම්බන්ධ බලතල තියෙනවා. ඒ වගේම ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය, පුරවැසිභාවයේ සම්බන්ධ පොලිසිය කටයුතු වගේ ප්‍රාන්ත ආණ්ඩු වලටත් බලතල රාශියක් හම්බ වෙනවා.
ඉතින් අපි ඇමරිකානු මේ සංධීයකමේ බලය බෙදීම සාකච්ඡා කරද්දී අපි කතා කළා දැන් මධ්‍යම ආණ්ඩුවේ බලතල කතා කළා. ඒ වගේම ප්‍රාන්තවල බලතල සාකච්ඡා කළා. දැන් මෙහිදී අපිට පේන කාරණේ තමයි සාපේක්ෂව බලද්දී ප්‍රාන්තවලට වඩා ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමේ ප්‍රවණතාවක් පේනවා. ඉතින් කොහොම වුණත් ඇත්තටම බලවත් සමමිතික බලතල බෙදීමක් ඇමරිකාවේ කිල්ල නැහැ කොහොමත් මධ්‍ය හා ප්‍රාන්ත අතර. එතකොට මෙහිදී වැදගත් වෙන්නේ මධ්‍යම ආණ්ඩුව. ඉතින් ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවේ නීති උත්තරීතරයි. ඒ කියන්නේ ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුවට හැකියාවක් නැහැ මධ්‍යම ආණ්ඩුවේ නීති අභිබවා ක්‍රියා කරන්න. ඒක ඇමරිකානු සංධීයකමේ තුලින් පෙන්눔 කරනවා. ඒ වගේම මෙතන මධ්‍යම ආණ්ඩුවට තියෙනවා ප්‍රාන්ත ආණ්ඩුව සම්බන්ධ වගකීම් කිහිපයකුත් තියෙනවා. ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුව සම්බන්ධ වගකීම් කිහිපයක් පවරලා තියෙනවා. ඒක කාරණයක් තමයි ප්‍රාන්තයේ තියෙන ප්‍රාන්තවල ඇති වෙන අභ්‍යන්තර වියවුල් ඒ වගේ ඒ ගැටලුකාරී තත්ත්වයන් වලින් ප්‍රාන්ත ආරක්ෂා කිරීමේ බලයක් ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව තියෙනවා. ඉතින් ප්‍රාන්තයක කිසියම් ගැටලුකාරී තත්ත්වයක් ආවොත් එහෙම ප්‍රාන්ත ආණ්ඩුව ඉල්ලා හිටියොත් එහෙම මධ්‍යම ආණ්ඩුවේ හමුදා පවා යවන්න පුළුවන්. ඉතින් ඒක මධ්‍යම ආණ්ඩුවට ප්‍රාන්ත ආණ්ඩුව සම්බන්ධව තියෙන එක වගකීමක්. ඒ වගේම සෑම ප්‍රාන්තයකම සමූහාණ්ඩුක්‍රමේ ආණ්ඩුක්‍රමයක් පවත්වාගෙන යාම, ඒ අදාළ ප්‍රාන්තවල භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම ආදී ඒ ප්‍රාන්ත ආණ්ඩුවල ප්‍රාන්ත ආණ්ඩුව සම්බන්ධව මධ්‍යම ආණ්ඩුවට වගකීම් කිහිපෙත් පවරලා තියෙනවා. එහෙමනම් දුවේපුත අපි දැන් සාකච්ඡා කළේ අපේ ඇමරිකානු සංධීයකමේ තුල බලය බෙදා හැරති ආකාරය මම කතා කරද්දී කාරණම් 4ක් කිව්වනේ. එකක් තමයි පළවෙනි කාරණේ මධ්‍යම ආණ්ඩුව සුදු බලතල කියනවා කියලා කිව්වා. ඉතිරි බලතල ප්‍රාන්තවලට හම්බෙනවා කියලා කිව්වා. අපිට තව කාරණා දෙකක් ඉතුරු වෙනවා. අපිට එහෙනම් ඒ කාරණාද අපි සාකච්ඡා කරමු. ඊළඟ තමයි සමගාමී බලතල. දැන් ඇමරිකානු ආණ්ඩුක ව්‍යවස්ථාව තුල මධ්‍යම ආණ්ඩුව හා ප්‍රාන්ත ආණ්ඩුව දෙකම හවුලේ භුක්ති විඳින සමගාමී බලතල ලයිස්තුවක් නැහැ. සමගාමී ලයිස්තුවක් නැහැ. නමුත් ආණ්ඩුක්‍රමයේ ක්‍රියාත්මක වීමේදී ඇමරිකාවේ මේ සමගාමී බලතල කිහිපයක් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම එක කාරණයක් තමයි බදු පැනවීම හා ණය මුදල් ගැනීම. ඒ වගේම වස්තු භංගාත් අදාළව නීති පැනවීම, ප්‍රාන්ත අභ්‍යන්තර සඳහා බලපාන වෙළඳාම නියාමනය කිරීම ආදී මේ දෙගොල්ලම භුක්ති විඳින. ඒ කියන්නේ මධ්‍යම ආණ්ඩුව ප්‍රාන්ත ආණ්ඩුව දෙගොල්ලම භුක්ති විඳින සමගාමී බලතල තියෙනවා. ඒකත් ඇමරිකානු බලය බෙදීම තුළ අපි සාකච්ඡා කළ යුතු කාරණයක්. ඉතින් අවසාන වශයෙන් අපි බලය බෙදීම තුළ ඊළඟ කාරණේ තමයි මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්ත ආණ්ඩුවලට සීමා පැනවීමක් නැත්නම් තහනම් කරු බලතල තියෙනවා. එහෙම කරන්න හේතුව තමයි දැන් ඔය ඇමරිකානු බලය බෙදීමේ ක්‍රමය තමයි මධ්‍යම ආණ්ඩුවේ බලය දක්වලා ඉතිරි බලතල ප්‍රාන්තවලට එහෙම ක්‍රියාත්මක වෙද්දී යම් යම් ගැටුම්කාරී තත්ත්වෙන් ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වයේ වළක්වන්න ඒ තත්ත්වයේ වැළැක්වීම සඳහා ඇමරිකානු ආණ්ඩු ක්‍රමය තුළ මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්ත ආණ්ඩුවලට යම් යම් සීමා පැනවීම් කරලා තියෙනවා. අපි එහෙමනම් ඊටාම කෙටියෙන් මේ ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව සුතින සීමා කිහිපයක් කතා කළ යුතුයි. ඒක එකක් තමයි තියෙන්නේ ප්‍රාන්ත ආණ්ඩුව වගකීම් ඉටු කරද්දී ඒ ප්‍රාන්ත ආණ්ඩුව වගකීම් ඉටු කිරීමට බාධා වන විදිහට නීති පනවන්න බෑ. ඒ ප්‍රාන්ත ආණ්ඩුවල වගකීම් ඉටු කිරීමට බාධා වන ආකාර නීති පැනවීමක් කරන්න බෑ. ඒක මධ්‍යම ආණ්ඩුවට තියෙන සීමාවක්. විශේෂයෙන් බදු අය කරන්න ගියාම අන්තර් ප්‍රාන්ත වෙළඳාම සම්බන්ධ ක්‍රියාවලදී මධ්‍යම ආණ්ඩුවට සීමාවන් පවතිනවා. ඒ වගේම ප්‍රාන්තයේ අභ්‍යන්තර කැරළවලින් ප්‍රාන්ත ආරක්ෂා කිරීමේ හැකියාවකුත් මධ්‍යම ආණ්ඩුව සිදු වෙනවා කරන්න. ඉතින් මේ විදිහට ඇමරිකානු සංධීය ක්‍රමය තුල මධ්‍යම ආණ්ඩුවට යම් යම් සීමා පැනවීම් කරලා තිනවා. ඉතින් මධ්‍යම ආණ්ඩුවට පමණක් නෙමේ සීමා තියෙන ඇමරිකාවේ ප්‍රාන්ත ආණ්ඩුවල යම් යම් තහනම් බලතල තහනම් කරලා තිනවා. සීමා පැනවීම් කරලා තිනවා. විශේෂයෙන්ම ඔය මධ්‍යම ආණ්ඩුවේ බලතල ප්‍රාන්තවල කොහොමද තහනම්. උදාහරණයක් වශයෙන් අපි බලතල කිහිපයක් ගත්තොත් ඒ වගේ සීමා කිහිපයක් විදේශ රාජ්‍යයන් සමග ගිවිසුම් අත්සන් කිරීම, මුදල් නිකුත් කිරීම, ඒ වගේම ගිවිසුම් සහ සන්දාන ගොඩනැගීම ආදී ප්‍රාන්ත ආණ්ඩුවලටත් යම් යම් සීමා පැනවීම් කළා තියෙනවා. එහෙම මධ්‍යම ආණ්ඩුවටත් ප්‍රාන්ත ආණ්ඩුවටත් යම් යම් සීමා පනවන්න හේතුව තමයි ඒ සංධීය ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා. එහෙමනම් දුවිපුතේ අපි දැන් සාකච්ඡා කළා ඇමරිකානු සංධීය ක්‍රමය තුල බලය බෙදලා තියෙන ආකාරය තමයි සාකච්ඡා කරේ. ඉතින් මූලික ක්‍රමය තමයි ඇමරිකාව බලය බෙදීමේ ක්‍රමය මධ්‍යම ආණ්ඩුවේ බලතල දක්වලා ඉතිරි බලතල ප්‍රාන්තවල ලබා දීම. ඒ තුල අපි මේකේ මාතෘකා 4ක් ඔස්සේ මේ බලය බෙදීම සාකච්ඡා නැවත වතාවක් මතක් කළොත් එහෙම මධ්‍යම ආණ්ඩුව සුදු බලතල, ඉතිරි බලතල ප්‍රාන්ත නිසා ප්‍රාන්තවල බලතල, ඒ වගේම සමගාමී බලතල සහ අවසන් වශයෙන් කතා කළේ මධ්‍යම ආණ්ඩුවට හා ප්‍රාන්ත ආණ්ඩුවලට තහනම් කර ඇති බලතල. එහෙමනම් අපේ සාකච්ඡාව තුළ පළවෙනි කොටස මම අවසන් කළා ඇමරිකාවේ බලය බෙදලා තියෙන ආකාරය. හරි. එහෙමනම් දුවිපති අපි ඊළඟ කාරණේ බලමු දෙවෙනි කොටස විදිහට. දැන් සංධීය ආණ්ඩු ක්‍රමයක මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩුව අතර බලය බෙදීම පමණක් නෙවෙයි.
මෙන්න මේ සංධියක මේ සාර්ථක කරන්න තවත් කාරණා තිබිය යුතුයි. එහෙමනම් මම සාකච්ඡා කරන ඊළඟට මේ ඇමරිකානු ආණ්ඩුක්‍රමය තුළ මේ සංධියක මේ සාකච්ඡා කරද්දී අවධානය යොමු කළ යුතු තවත් කාරණා කිහිපයක් තියෙනවා. ඒ කාරණා නිර්මාණය වෙලා තියෙන්නේ ඒ සංධියකම වඩා හොඳින් කරගන්න. ඉතින් මම මේ වගේ කාරණා මෙතනදී 4ක් සාකච්ඡා කරනවා. එකක් තමයි අන්තර් ප්‍රාන්ත සම්බන්ධතා කියන එක. ඒ වගේම අන්තර් ප්‍රාන්ත සහයෝගීතාවය, අන්තර් ප්‍රාන්ත සම්බන්ධතා, අන්තර් ප්‍රාන්ත සහයෝගීතාවය, ඒ වගේම ජාතික උසාවි පද්ධතිය සහ එරට ෆෙඩරල් වාදයේ පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාපටිපාටිය පිළිබඳවත් අපි මෙහිදී අවධානය යොමු කළ යුතුයි. ඉතින් මෙන්න මේ කාරණා 4 පිළිබඳව අපි සාකච්ඡාවක් කරගන්න අවශ්‍ය. අපි එහෙනම් ඊළඟට බලමු මේ කාරණා 4 එකින් එක සාකච්ඡා කරගන්න. අපි මුලින්ම අවධානය යොමු කරමු පළවෙනි කාරණේ විදිහට අන්තර් ප්‍රාන්ත සම්බන්ධතා පිළිබඳව. දැන් ওই ඇමරිකාවේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතා නිර්මාණය කරලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව. ඒකට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව තමයි මේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතා හසුරුවන්නේ. ඉතින් විශේෂයෙන්ම ඇමරිකාවේ මේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතා හසුරුවන අවස්ථා කිහිපයක් අපිට දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම එක කාරණයක් තමයි ඇමරිකාවේ නව ප්‍රාන්ත එකතු කරගන්න, ප්‍රාන්ත පිළිගන්න බලය තියෙන්නේ මධ්‍යම ආණ්ඩුවේ කොංග්‍රස් මණ්ඩලයට. එතකොට අන්න මධ්‍යම ආණ්ඩුව සහ ප්‍රාන්ත අතර සම්බන්ධයක් ගොඩනගෙනවා. ඒ වගේම ඇමරිකාවේ ඔය අන්තර් ප්‍රාන්ත සම්බන්ධය තියෙන තවත් කාරණයක් තමයි මේ දෙවෙනි කාරණේ සඳහන් කරලා තියෙන්නේ. එරට අපරාධකරුවන් හුවමාරු කර ගැනීමේදී. ඒ කියන්නේ කිසියම් ප්‍රාන්තයක කිසියම් අපරාධකාරයෙක් මොකක් හරි අපරාධයක් කරලා වෙන ප්‍රාන්තයක හැංගිලා හිටියොත් එහෙම. ඉතින් ඒ පුද්ගලයා අල්ලගත්තොත් එහෙම ඒ අදාළ ප්‍රාන්තයට ඒ අපරාධකාරයා බාර දෙන්න ඕන. ඉතින් මේ විදිහට අපරාධකරු හුවමාරු කර ගැනීමේදී ඇමරිකාව මේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධයක් ඇති වෙනවා. ඉතින් මේ සංධියක මේ හොඳින් පවත්වාගෙන යන ඒ වගේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතාවල් වැදගත් වෙනවා. ඉතින් තවත් කාරණයක් තමයි දෙවෙනි කාරණය. ඔය ප්‍රාන්තාණ්ඩු කටයුතු කරද්දී එක් ප්‍රාන්තාණ්ඩු කටයුතු කිරීමේදී ඒ අදාළ ප්‍රාන්තවල නීතිමය ලියවිලි සහ අධිකරණ ක්‍රියාපටිපාටිය පිළිබඳව පූර්ණ විශ්වාසය තබා ක්‍රියා කරන්න ඕන. එතකොට එහෙම වුණාමත් එක් ප්‍රාන්ත අතර ගැටුම්කාරී තත්ත්වෙ නැති වෙන්නේ. ඔවුන් එක් ප්‍රාන්තවල තියෙන ලියවිලි ඒ වගේම අධිකරණ ක්‍රියාපටිපාටිය විශ්වාස කරනවා. එහිදීත් මේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධයක් ඇති වෙනවා. එපමණක් නෙමෙයි දුවේ පොතේ මම අන්තිම කාරණයක් දාලා තියෙනවා. විශේෂයෙන්ම අයිතිවාසික මුක්ති විඳීමේදී. දැන් අපි කිව්වොත් එහෙම එක ප්‍රාන්තික පුරවැසියෙක් වෙනත් ප්‍රාන්තික කිව්වොත් එහෙම ඒ පුද්ගලයාගේ අයිතිවාසිකම් අහිමි කරන්න බෑ. ඒ අදාළ ප්‍රාන්තයේ පුරවැසියන්ට හිමි වෙන අයිතිවාසිකම් ඒ පුද්ගලයාට ලබා දී යුතුයි. මේ විදිහට ඇමරිකානු ආණ්ඩුක්‍රමය ක්‍රියාත්මක වීමේදී ඇමරිකාවේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතාවක් ඇති වෙලා තිනවා. එය ඇමරිකානු සංධීය ක්‍රමය සාර්ථකත්වයට හේතු වෙලා තියෙනවා. ඒ වගේම මම දෙවෙනි කාරණේ කතා කරනවා අන්තර් ප්‍රාන්ත සම්බන්ධයට අමතරව අන්තර් ප්‍රාන්ත සහයෝගීතාවක් තියෙනවා. විශේෂයෙන්ම ඇමරිකාවේ ඇතිවන මේ ආණ්ඩුක්‍රමයේ ක්‍රියාත්මක ඇතිවන මේ නෛතික ගැටලු निराකරණය කිරීම තුළ ඇමරිකාව මේ අන්තර් ප්‍රාන්ත සහයෝගීතාවක් ගොඩනගන්න උත්සාහ කරලා තියෙනවා. එහිදී පළවෙනි කාරණේ තමයි ඇමරිකාව තුළ නීතිමය ගැටලු ඇතිවුනොත් එහෙම ඒ නීතිමය ගැටලු විසඳන්න ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න පුළුවන්. ඒ වගේම අන්තර් ප්‍රාන්ත ගැටුම් විසඳා ගැනීම සඳහා විවිධ ආයතන පිහිටලා තියෙනවා. ඒ පමණක් නෙමෙයි එරට දේශපාලන පක්ෂ ක්‍රමයේ ගත්තොත් එහෙම ප්‍රධාන පක්ෂ දෙක රිපබ්ලිකන් සහ ඩෙමොක්‍රැටික් කියන මේ ප්‍රධාන පක්ෂ දෙක මුළු ඇමරිකාව පුරාම ක්‍රියාත්මකයි. ඒ තත්ත්වය තුලත් මේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතාවක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා අපි දැන් ඔය කතා කළේ ඇමරිකානු සංධීය ක්‍රමය තුල බලයේ බෙදා හැරීම අමතරව කතා කරන අනිකුත් විධිවිධානයන්ට තේ මම කාරණා දෙකක් සාකච්ඡා කළා. පළවෙනි එක තමයි කතා කළේ අන්තර් ප්‍රාන්ත සම්බන්ධතාවය සහ අන්තර් ප්‍රාන්ත සහයෝගීතාවය. ඔන්න ඔය කියන කාරණා දෙකට අමතරව මම තවත් කාරණා දෙකක් මේ කතා කරනවා සංධීයක මේ සම්බන්ධව ජාතික උසාවි පද්ධතිය සහ ඇමරිකාවේ තියෙන මේ සංධීයක නැත්නම් ෆෙඩරල් වාදයේ පිළිබඳව. ඉතින් ඇමරිකාවේ මේ අධිකරණ ක්‍රමය ඇමරිකානු අධිකරණ ක්‍රමය නිර්මාණය කරලා තියෙන්නේ රට සංධීයක මේ ආරක්ෂා වන විදිහට. රට අධිකරණය විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ නිර්මාණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා ඇමරිකාවේ මේ අධිකරණ ක්‍රමය මේ සංධීයක මේ ආරක්ෂා කිරීම සම්බන්ධව. එකක් තමයි ඇමරිකාවේ බලය බෙදීම සම්බන්ධ ඇතිවන නීතිමය ගැටලු තියෙනවානේ. ඒ නීතිමය ගැටලු බලය බෙදීම සම්බන්ධ මධ්‍ය හා ප්‍රාන්තාණ්ඩු අතර ඇතිවන මේ ගැටලුකාරී තත්ත්වයන් විසඳන්න බලයක් තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධ බලයක් තියෙනවා. ඒ නිසාත් මේ අධිකරණයේ ක්‍රියාත්මක වෙනවා මේ ප්‍රාන්ත හා මධ්‍යමාණ්ඩු අතර ඇතිවන ගැටලු විසඳීමේ ප්‍රධාන ආරක්ෂකයා විදිහට. එපමණක් නොවේ ඇමරිකානු සංධීය ක්‍රමය තුල එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේ බලයක්
ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ තියෙනවා. මේකට කියනවා අධිකරණ විමර්ශන බලයක් තියෙනවා. ඉතින් මේ විදිහට ඇමරිකානු අධිකරණකමේ නිර්මාණය වෙන්නේ එරට සංධීයකමය ආරක්ෂා වන විදිහට එපමණක් නෙමෙයි අන්තිම කාරණේම සඳහන් කරනවා. එරට ප්‍රාන්ත සහ අධිකරණ අතර සම්බන්ධයක් ගොඩනැගිලා තියෙනවා. ඉතින් මේ තත්ත්වයන් තුළ පැහැදිලි වෙන කාරණේ තමයි ඇමරිකානු සංධීයකමේ සාර්ථකත්වයට මේ අධිකරණයත් සුවිශේෂී කාර්යභාරයක් කරනවා. එහෙනම් මම මේ කතා කළේ තුන්වෙනි කාරණය. අපේ මේ අවසාන කාරණට આવුත් එහෙම ඇමරිකානු සංධීයකමේ අදාළව හතරවෙනි කාරණේ තමයි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාපටිපාටිය. අපි දන්නවා සංධීයකමේක ආණ්ඩු ව්‍යවස්ථාව අනම්‍ය විය යුතුයි. ඒ කියන්නේ ආණ්ඩු ව්‍යවස්ථාව සංශෝධනය කිරීමේ විශේෂ ක්‍රියාමාර්ග ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඇමරිකානු ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාපටිපාටියත් අනම්‍ය කරලා තියෙනවා මේ සංධීයකමේ ආරක්ෂාව විදිහට. ඉතින් ප්‍රධාන වශයෙන් ඇමරිකාවේ ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය කරන ආකාර ප්‍රධාන දෙකක් පවතිනවා. මේ ක්‍රම දෙකේදීම විශේෂයෙන්ම ප්‍රාන්ත ආණ්ඩුවල 4න් 3ක් කැමැත්ත ගන්න වෙනවා. මෙන්න මේ තත්ත්වය නිසා ඇමරිකානු සංධීයකමේ තුල ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාපටිපාටියත් ක්‍රියාත්මක වෙන රට සංධීයකමේ ආරක්ෂාව විදිහට. එරට ප්‍රධානම ව්‍යවස්ථා සංශෝධන ක්‍රමය තමයි එරට ව්‍යවස්ථාදායකයේ වන කොංග්‍රස් මණ්ඩලයේ 3න් 2ක අනුමැතියක් සහ ප්‍රාන්ත ආණ්ඩුවල 4න් 3ක් ගැනීම. ඒක ප්‍රධානම ක්‍රමයක්. අනිත් දෙවෙනි ක්‍රමය තමයි ඔය ප්‍රාන්ත රාජ්‍ය ප්‍රාරම්භණය. කියන්නේ ප්‍රාන්ත රාජ්‍යයන්ට පුළුවන් මේ ව්‍යවස්ථා සංශෝධනයක් ආරම්භ කරන්න. විශේෂයෙන්ම ප්‍රාන්තාණ්ඩු දෙකක් හෝ ඊට වඩා වැඩි සංඛ්‍යාවක් ඉල්ලුවොත් එහෙම කොංග්‍රස් මණ්ඩලයෙන් ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න කියලා එහිදී කැඳවනවා ව්‍යවස්ථා සම්මේලනයක්. ඒකේ සම්මත වෙලා නැවත වතාවක් ප්‍රාන්තවල 4න් 3ක් ගන්න වෙනවා. මේ විදිහට ඇමරිකානු ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධන ක්‍රියාදාම නිර්මාණය වෙලා තියෙන්නේ එරට සංධීයකමේ ආරක්ෂාන විදිහට. එහෙමනම් අපි දැන් ওই සාකච්ඡා කළා ප්‍රධාන කාරණා දෙකම. ඒ කියන්නේ ඇමරිකානු සංධීයකමේ කතා කරද්දී බලය බෙදලා තියෙන ආකාරය අපි සාකච්ඡා කළා. ඒ වගේම ඒ සංධීයකම අදාළ වන අනිකුත් විධිවිධාන පිළිබඳව මම සාකච්ඡා අපි එහෙනම් මේක අවසන් ක්‍රමයේ අපි යමු අවසන් වශයෙන් යමු නිගමනයකට යමු. එහෙනම් මෙන්න මේ කාරණානුව අපිට පැහැදිලි වෙන්නේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ සංධීයකමේ තුල විශේෂයෙන්ම මේ සම්භාව්‍ය සංධීයකමේක ලක්ෂණ පෙන්වුම් කරනවා. ඔය සම්භාව්‍ය සංධීය ක්‍රමයක ප්‍රාන්ත ආණ්ඩු වලට ස්වාධීන බල ශ්‍රේෂ්ඨ පවතිනවා. ප්‍රාන්ත ආණ්ඩු වලට ස්වාධීන බල ශ්‍රේෂ්ඨ තියෙනවා. ඒ නිසා අපි ඇමරිකානු සංධීයකමේ හඳුනාගන්නේ සම්භාව්‍ය සංධීයකමක් විදිහට. නමුත් වර්තමානයේ ඇති වෙලා තියෙන තත්ත්වයන් එක්ක පැහැදිලි වෙන කාරණේ තමයි ඇමරිකානු සංධීයකමේ තුල අද වෙද්දී මේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමේ ප්‍රවණතාවක් පෙන්වුම් කරනවා. ඉතින් මධ්‍යම ආණ්ඩුවේ බලවත් වෙනවා කියන අදහස් කරන්නේ ඔය ප්‍රාන්ත මට්ටමේ පවතින වගකීම් මධ්‍යම ආණ්ඩුව විසින් බාර ගැනීමේ තත්ත්වයක් අද පෙන්වුම් කරනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ ඇමරිකාවේ හේතු ගණනාවක් බලපාලා තියෙනවා. ඉතින් ඒක පළවෙනි කාරණයක් තමයි මේ සඳහා බලපාලා තියෙන අද ප්‍රාන්තාණ්ඩු වගකීම් ඉටු කිරීමේදී මධ්‍යම ආණ්ඩුව මත නදා පැවතීම. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම ප්‍රාන්තාණ්ඩු කටයුතු කරද්දී මූල්‍ය ශක්තිය. ඉතින් මධ්‍යම ආණ්ඩුව තරම් මූල්‍ය ශක්තියක් ප්‍රාන්තාණ්ඩුව ඇත්තේ නැහැ. එවැනි තත්ත්වයන් තුළ ප්‍රාන්තාණ්ඩුවට සිද්ධ වෙනවා මධ්‍යම ආණ්ඩුව රඳා පවතින්න. ඒ වගේම අද අතිර මේ ලෝක වසංගත තත්ත්වයන් තුළ යම් තීරණ ගැනීමේදී පවා ඇමරිකාවේ ප්‍රාන්තාණ්ඩුව එවැනි හැකියාවක් නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයන් තුළ අද ඇමරිකාව තුළ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමේ ප්‍රවණතාවක් අද පෙන්වුම් කරනවා. ඇමරිකානු ආණ්ඩු ක්‍රමය තුළ ඇමරිකානු සංධීය ආණ්ඩු ක්‍රමය තුළ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන්න බලපාලා තියෙන තවත් කාරණයක් තමයි ඇමරිකාවේ ජාතිකවාදී නැගීම. මෙතන ඇමරිකාවේ මේ ප්‍රාන්ත ජාතිකවාදයට වඩා අද වෙද්දී ඇමරිකානු ජාතිකවාද නැගීමක් පෙන්වුම් කරනවා. මේ තත්ත්වයේ තුලත් මධ්‍යම ආණ්ඩුව බලවත් වෙලා තියෙනවා. එපමණක් නොවේ අද ප්‍රධාන ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙන ප්‍රධානම කාරණයක් තමයි ඇමරිකානු මධ්‍යම ආණ්ඩුව. මධ්‍යම ආණ්ඩුව ව්‍යවස්ථාදායක වන කොංග්‍රස් මණ්ඩලය, ඒකේ විධායකයේ ජනාධිපතිවරයා සහ ඔවුන්ගේ ක්‍රියාවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ සමහර අවස්ථා අනුමත කිරීම මේවත් එක්ක අද ඇමරිකාවේ මධ්‍යම ආණ්ඩුව බලවත් වෙලා තියෙනවා. අද වර්තමානයේ ඇමරිකානු ජනාධිපතිවරයා සලකන්නේ ඇමරිකාවට පමණක් නායකයෙක් පමණක් නෙවෙයි. අද ලෝක නායකයා වශයෙන් සලකනවා. මෙවැනි ජාත්‍යන්තරය තුල බලය වර්ධනය කර ගැනීමත් ඇමරිකාවේ ජනාධිපතිවරයා හරහා ඇමරිකා මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් පෙන්වුම් කරනවා. ඉතින් මේ විදිහට ඇමරිකානු සංධීය ක්‍රමයේ තුල ඇමරිකානු සංධීයකමේ තුල මේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීම සඳහා විවිධ හේතු බලපාලා තියෙනවා. මම හේතු කිහිපයක් සාකච්ඡා කළා. ඉතින් එවැනි තත්ත්වයන් තුළ අපි ඇමරිකානු ආණ්ඩුක්‍රමය හඳුනාගන්නේ අද වෙද්දී සම්භාව්‍ය සංධීයකමක් උනත් අද වෙද්දී ඇමරිකාව තුල මධ්‍යම ආණ්ඩුව බලවත් වීමේ ප්‍රවණතාවක් පෙන්වුම් කරනවා. ඉතින් අපි එහෙනම් මේ සාකච්ඡාව තුළ ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කළා කාරණා කිහිපයක්. අපේ ඇමරිකානු ආණ්ඩුක මුලින්ම මම හැඳින්වීමක් කරගත්තා. ඒ ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ ආරම්භය ඉඳන් ඓතිහාසික විකාශනය ගැන කතා කළා. ඒ තුළ ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ සාමාන්‍ය ලක්ෂණ පිළිබඳව කතා කළා. ඒ සාකච්ඡාවෙන් පස්සේ මම කතා කළා අපේ අදාළ මාතෘකාව වන ඇමරිකානු සංධීය ආණ්ඩුක්‍රමය ගැන.
ඒ ඇමරිකානු සංධීය ආණ්ඩුක්‍රමය මම නැවත වතාවක් සාරාංශ කරගත්තොත් එහෙම ඇමරිකානු සංධීය ක්‍රමය ගැන හැඳින්වීමක් කරගත්තා. දෙවෙනි කාරණේ බලය බෙදලා තියෙන ආකාරය කතා කළා. ඒ වගේම ඒ බලය බෙදීමට අමතරව ඇමරිකානු සංධීය ක්‍රමයට අදාළව තවත් විධිවිධාන කිහිපයක් කතා කළා. ඒව සාකච්ඡා කළා. අපි අවසන් වශයෙන් නිගමනයට ආව මේ අනුව ඇමරිකාවේ මේ සංධීය ආණ්ඩුක්‍රමයේ සම්භාව්‍ය සංධීය ක්‍රමයක් වශයෙන් තිබුණත් අද වෙද්දී ඇමරිකාව තුළ මේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් තමයි පෙන්වුම් කරන්නේ. මෙන්න මේ කාරණාත් එක්ක දුවේ පුතේ ඔයාලට විභාගයේදී ලැබෙන ප්‍රශ්නයක් අපිට කට උත්තරයක් ලියන විදිහ හදා ගන්න පුළුවන්. ඒ නිසා මම මේ පාඩම මාස්ටරේන් ඊළඟ අධීර විදිහට මම මේ සම ඇගීමකට යනවා. මම මුලින්ම මේකේ සඳහන් කළා තියෙනවා මේකේ බහුවර්ණ ප්‍රශ්නයක්. බලමු මේ බහුවර්ණ ප්‍රශ්න උත්තර යන්නේ කොහොමද කියලා. වර්ණ පහක් තියෙනවා. පළවෙනි කාරණේ ඇමරිකාවේ අහන්නේ සංධීය ක්‍රමයේ සම්බන්ධ වැරදි ප්‍රකාශය තෝරන්න කියලායි කියන්නේ. පළවෙනි ප්‍රකාශයේ කියනවා සම්භාව්‍ය සංධීය ආකෘතිය අනුව නිර්මාණය කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ බලත දක්වා ශේෂ බලතල ප්‍රාන්ත ලබා දී ඇත. තුන්වෙනි කාරණේ කියනවා මධ්‍යම ආණ්ඩුවට අයත් නොවන සෑම බලයක්ම ප්‍රාන්තවලට භුක්ති විඳීමේ හැකියාවක් ඇත. මේකේ හතරවෙනි වර්ණයේ තියෙන්නේ ව්‍යවස්ථාව මගින් ප්‍රාන්ත අතර සහයෝගීතාවකට ඉඩ සලසා ඇත. පස්වෙනි වර්ණයේ කියනවා වර්තමානයේ වන විට මධ්‍යගත කරන දිශාවක් කරා ගමන් කර ඇත. ඉතින් මේ වර්ණ පහ දිහා බලද්දී අපිට මේකෙන් අහන්නේ මේ ආණ්ඩුක්‍රමයේ සම්බන්ධ වැරදි ප්‍රකාශයයි අහන්නේ. ඉතින් මේ ප්‍රශ්නෙට අනුව අපි වැරදි ප්‍රකාශයේ තෝරන්න ගියොත් එහෙම මොකද්ද මේකේ වැරදි ප්‍රකාශය? මේකේ පළවෙනි ප්‍රකාශය අපි ගත්තොත් ඒක නිවැරදි. දෙවෙනි කාරණාත් නිවැරදි. ඒ වගේ තවත් වර්ණ කිහිපයක් මෙතන සඳහන් වෙනවා. මේන් අපේ ප්‍රශ්නට අදාළව ගත්තොත් එහෙම මේකේ වැරදි ප්‍රකාශය බවට පත් වෙන්නේ කීයද? තුන්වෙනි එක. තුන්වෙනි එක තමයි වැරදි ප්‍රකාශයේ හේතුව ඇමරිකානු ආණ්ඩුවේ බලය බෙදීමේදී ඇමරිකානු ආණ්ඩුව බලය බෙදීමේදී කරලා තියෙන කාරණේ තමයි මධ්‍යම ආණ්ඩුවේ බලය දක්වා ශේෂ බලතල ප්‍රාන්ත දුන්නට ඉතුරු සෑම බලයක්ම ප්‍රාන්තවලට හම්බෙන්නේ නැහැ. සෑම බලයක්ම ප්‍රාන්තවලට හම්බෙන්නේ හේතුව ප්‍රාන්තවලට තහනම් බලතලක් තියෙනවා. ඒ නිසා මේක උත්තරී බවට පත් වෙන්නේ මේකේ තුන්වෙනි එක. අපි එහෙමනම් ඊළඟ තවත් මම ඇගීමක් ඔයාලට ඉදිරිපත් කරනවා. ඒක රචනා ශෛලියේ ප්‍රශ්නයක් තමයි දාලා තියෙන්නේ. ලකුණු 20ක ප්‍රශ්නයක්. ප්‍රශ්නේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපද ආණ්ඩු ක්‍රමය සම්භාව්‍ය සංධීය ක්‍රමයක ඉඳන් මධ්‍යම ආණ්ඩුව බලවත් වීම දක්වා ගමන් කර ඇත. සාකච්ඡා කරන්න. ඉතින් මෙවැනි ප්‍රශ්නයකට උත්තරයක් ලියද්දී අපි මම මේ උත්තරේ කොටස් කරගන්නවා කොටස් තුනකට මුලින්ම හැඳින්වීමක් කරන්න අවශ්‍ය වෙනවා. කියන්නේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමය ගැන සංධීය ක්‍රමයේ සම්බන්ධ හැඳින්වීමක් කරන්න මම කලින් කිව්ව කාරණාත් පදනම් කරගෙන ඇමරිකානු සංධීය ක්‍රමයේ හැඳින්වීමක් කරනවා. එහිදී මුලින්ම කියන්න පුළුවන් ඇමරිකා ආරම්භයේදී සහ සංධීය ක්‍රමයක් ඒ වගේම පස්සේ සම්භාව්‍ය සංධීය ක්‍රමයක් වශයෙන් නිර්මාණය වෙලා තියෙනවා. අද වෙද්දී මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් ඇති වෙලා තියෙනවා. අපි හැඳින්වීම ඇතුළත් කරන්න පුළුවන්. මේක සාකච්ඡාවට මම කාරණා දෙකක් ඇතුළත් කරනවා. පළවෙනි කාරණේ තමයි ඇමරිකාවේ බලය බෙදලා තියෙන ආකාරය ගැන කියන්න පුළුවන්. ඒ වගේම සංධීය ක්‍රමයේ සම තවත් මම විධිවිධාන කිහිපයක් කතා කරා ඒ ගැනත් කතා කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් අපි මේකේ අවසාන වශයෙන් නිගමනයක් කරනවා මේ කාරණා සියල්ලම සාරාංශ කරලා ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ සම්භාව්‍ය සංධීය ක්‍රමයක් වශයෙන් තිබුණේ. ඒ වගේම වර්තමානයේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමය තුල මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් පෙන්වුම් කරනවා කියන කතා කරන්නේ. එහෙනම් අපි මේ පාඩම අවසන් කරනවා මේ ඇමරිකානු ආණ්ඩු ක්‍රමය. මම ඒ ආණ්ඩු ක්‍රමයේ හැඳින්වීමක් කළා. ඒ වගේම බලය බෙදලා තියෙන ආකාරය කතා කළා. තවත් කාරණා සාකච්ඡා අපි ඇගීමකුත් කරලා අපි මේ පාඩම මෙතනින් අවසන් කරනවා. අපි ඊළඟට බලනවා සංධීය මාදිලිවල ඊළඟ සංධීය මාදිලි වන අපි කතා කරන ඊළඟට ඉන්දියානු සංධීය ක්‍රමයේ පිළිබඳව. ඉන්දියානු සංධීය ක්‍රමයේ සම්බන්ධව කතා කරද්දී අපි මුලින්ම මේ අර ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ සම්බන්ධව කතා කළා වගේ ඉන්දියානු සංධීය ක්‍රමය සාකච්ඡා කරන්න කලින් අපි ඉන්දියානු ආණ්ඩු ක්‍රමය ගැන එරට ආණ්ඩු ව්‍යවස්ථාව සම්පාදනය ගැන අපි පොඩි දල අදහසක් ලබාගෙන අපි ඉන්දියානු සංධීය ක්‍රමය සාකච්ඡා කරමු. එතකොට අපි ඉන්දියානු සංධීය ක්‍රමය කතා කරන කලින් ඉන්දියානු ආණ්ඩු ක්‍රමය ගැන කතා කරද්දී ඉන්දියාව කියලා කියන්නේ ඔයාලා දන්නවා දුවේ පුතේ දකුණු ආසියාවේ පිහිටා තියෙන විශාලම රාජ්‍යයක්. කියන්නේ භූමි ප්‍රමාණයෙන් විශාල ඒ වගේ විශාල ජනගහනයක් ඉන්න ඒ වගේම බහුවාර්ගික රාජ්‍යයක් තමයි ඉන්දියාව කියලා කියන්නේ. ඉතින් ඉන්දියාව මේ ලංකාව වගේම තමයි බ්‍රිතාන්‍යයන්ට යටත් වෙලා පාලනය වෙලා දීර්ඝකාල නිදහස් සටනකින් පස්සේ ඉන්දියාව 1947 නිදහස් ලබා ගන්නවා. ওই නිදහස් ලබා ගනිද්දී ඉන්දියාවේ හිටපු දේශපාලන නායකයෝ මහත්මා ගාන්ධි, නේරු වගේ ඒ දේශපාලන නායකයෝ ඔවුන් බැලුවා ඔය නිදහසෙන් පස්සේ ආණ්ඩු ව්‍යවස්ථාවක් සම්පාදනය කරගන්න. ඉතින් මේ නිදහසෙන් පස්සේ හදන ඉන්දීය ආණ්ඩු ව්‍යවස්ථාව ඔවුන්ටම ගැළපෙන ආණ්ඩු ව්‍යවස්ථාවක් වශයෙන් නිර්මාණය කරන්නේ. ඉතින් මේ ආණ්ඩු ව්‍යවස්ථාව නිර්මාණය කරගද්දී ඔවුන් ආభాෂය කරගන්නවා ඇමරිකානු ආණ්ඩු ක්‍රමයේ ආభాෂ ඇමරිකානු ආණ්ඩු ක්‍රමය, ඒ වගේම බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් ක්‍රමයක් මෙතනට සම්බන්ධ කරගන්නවා.
එහෙම නිර්මාණය කරන ආණ්ඩුක ව්‍යවස්ථාව 1950 ජනවාරි මාසයේ 26 දින සිට ක්‍රියාත්මක වෙනවා. ඉතින් එහෙම නිර්මාණය කරන ඉන්දියා ආණ්ඩුක ව්‍යවස්ථාව ඉන්දියාවටම අනන්‍ය වෙච්ච ආණ්ඩුකමක් වශයෙන් තමයි නිර්මාණය කරන්නේ. ඉතින් විශේෂයෙන්ම අපි කිව්ව කාරණේ තමයි ඉන්දියාවට අර වෙස්ට්මින්ස්ටර් ලක්ෂණ, ඒ වගේම ඇමරිකානු ආණ්ඩුක්‍රමයේ ලක්ෂණ, තවත් ආණ්ඩුක්‍රම ලක්ෂණ සමග පසු කාලේ 1975 දී ව්‍යවස්ථා සංශෝධනයක් කරනවා. ඒ තුලින් නිරාගමිකවාදයත් මේ ඉන්දියානු ව්‍යවස්ථාවට ඇතුළත් කරගන්නවා. ඉතින් මෙවැනි ලක්ෂණ ඇතුළත් කරගත්තු සුවිශේෂී ආණ්ඩුක්‍රමයක් තමයි ඉන්දියානු ආණ්ඩුක්‍රමය. එතකොට අපි බලන්න ඕන මේ ඉන්දියාවටම අනන්‍ය වෙච්ච ආණ්ඩුක්‍රමයක් ගොඩනගා ගන්න හේතුව මොකක්ද කියලා. ඔවුන් ගොඩනගා ගන්න ආණ්ඩුව ආකෘතිය තමයි සංධීය මාදිලිය. එහෙම ඉන්දියාවටම අනන්‍ය වෙච්ච මේ සංධීය ක්‍රමයක් ගොඩනගා ගන්න හේතු කිහිපයක් තිබ්බා. ඒකත් නම් භූගෝලීය වශයෙන් විශාල වීම. මේ ඉන්දියාව භූගෝලීය විශාල රාජ්‍යයක්. ඉතින් මේ භූගෝලීය වශයෙන් විශාල රාජ්‍ය තනි මධ්‍යම ආණ්ඩු පාලනයක් කරා පාලනය කරන්න අපහසුයි. ඒ නිසා උන් සංධීය ක්‍රමයක් නිර්මාණය කර ගන්නවා. ඒ වගේ බහුවිධතාවය ඒවත් බලපාන ඉන්දියාවේ සංධීය ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කරගන්න. ඒ වගේම ඉන්දියාව නිදහස් ලබා ගැනීමේදී ඇතිවෙච්ච තත්ත්වය. ඉන්දියාව නිදහස ගද්දී තනි රටක් වශයෙන් නෙමෙයි නිදහස ගන්නෙ. ඉන්දියාව සහ පාකිස්තානය වශයෙන් බෙදලා තමයි නිදහස ගත්තේ. ඉතින් ඒ තුල විශේෂයෙන්ම ඔවුන් විශේෂ නායකයෝ බය වුණා. මොකද කේන්ද්‍ර අපසාරී බලපෑම් ශක්තිමත් වීමක් වුණා. නිදහස ගද්දී රටවල් දෙකක් වශයෙන් නිදහස ලබා ගන්නෙ. ඉතින් ඉන්දියාවෙත් පසු කාලේ නැවතවතාවක් මේ බහුවාර්ග රාජ්‍යයක් හින්දා ප්‍රාන්ත වෙන් වෙලා යයි කියන කාරණේ පදනම් කරගෙන ඔවුන්ටම ආවෙනික වෙච්ච ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කරගන්නවා. එහිදී මොවුන් යොදා ගන්න ආණ්ඩුක්‍රම ආකෘතිය තමයි සංධීය ආණ්ඩුක්‍රමය. ඉතින් මේ සංධීය ආණ්ඩුක්‍රමය තුල අපිට මෙහෙම කතාවක් කියන්න පුළුවන්. ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුලට සංධීය ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දුන්නට වඩා කලේ මේ සංධීය ආණ්ඩුක්‍රමය ඉන්දියාවට ගැළපෙන ආකාරයට ගලපා ගැනීමක් තමයි ඉන්දියානු ආණ්ඩුක්‍රමය තුලින් කළේ. ඒ නිසා අපි මුලින් සාකච්ඡා කළේ මේ ඉන්දියානු ආණ්ඩුක්‍රමය සම්බන්ධව දල හැඳින්වීමක් තමයි කතා කළේ. ඉතින් මෙතනින් පස්සේ අපි දෙවෙනි කාරණේ විදිහට අපි ගන්නවා ඉන්දියානු සංධීය ක්‍රමය සම්බන්ධව සාකච්ඡා කරනවා. ඉන්දියානු සංධීය ක්‍රමය සම්බන්ධව සාකච්ඡා කරද්දී අපි ප්‍රථමයෙන් බලන්න ඕන මුලින්ම කියන කාරණේ තමයි ඉන්දියානු ආණ්ඩුක්‍රමය සංධීය ක්‍රමයක්. ඉන්දියානු ආණ්ඩුක්‍රමය සංධීය ක්‍රමයක්. හැබැයි ඉන්දියානු සංධීය ක්‍රමය කියලා ආණ්ඩුක ව්‍යවස්ථාවේ ප්‍රකාශ වෙලා නැහැ. ඉන්දියාවේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ සඳහන් වෙන්නේ නැහැ ඉන්දියාව සංධීය ආණ්ඩුක්‍රමයක් කියලා. ඉතින් ඒ වුණත් ඉන්දියාව කියන්නේ සංධීය ආණ්ඩුක්‍රමයක්. එය මධ්‍යම ආණ්ඩුවකින් සහ ප්‍රාන්තාණ්ඩු 29කින් ඒ වගේම සාංගමික ප්‍රාන්ත 7කින් සමන්විතයි. ඉන්දියාව සංධීය ක්‍රමයක් හින්දා ඉන්දියාව මධ්‍යම ආණ්ඩුවක් සහ ප්‍රාන්තාණ්ඩු 29ක් තියෙනවා. ඒ වගේම සාංගමික ප්‍රාන්ත 7ක් තියෙනවා. අපි මෙහිදී දැනගත යුතුයි මේ මොනවද මේ සාංගමික ප්‍රාන්ත කියන්නේ. මෙන්න මේ සාංගමික ප්‍රාන්තයි ඒ වගේම ප්‍රාන්ත අතර වෙනසක් තියෙනවා. ඉතින් ප්‍රාන්තාණ්ඩු ගත්තාම ප්‍රාන්තාණ්ඩු වල වෙනම ජනතාවගේ ඡන්දෙන් තෝරගන්න ව්‍යවස්ථාදායක සභා සහ අමාත්‍ය මණ්ඩල තියෙනවා. නමුත් ඔය අපි කිව්ව අර සාංගමික ප්‍රාන්තවල එහෙම ජනතා ඡන්දෙන් තෝරන ව්‍යවස්ථාදායක සභා සහ අමාත්‍ය මණ්ඩල නැහැ. නමුත් සාංගමික ප්‍රාන්ත දෙකක් වන ඉන්දියා අගනුවර දිල්ලි වල සහ පොන්ඩිචේරි වල එවැනි ව්‍යවස්ථාදායක සභා අමාත්‍ය මණ්ඩල තියෙනවා. ඒ නිසා අපි කිව්ව කාරණේ තමයි ඉන්දියාව කියන්නේ සංධීය ආණ්ඩු ක්‍රමයක්. ඉතින් මේ ඉන්දියාව සංධීය ආණ්ඩු වශයෙන් අපි සලකනවා. ඉතින් ඉන්දියානු මේ සංධීය ක්‍රමය සලකද්දී මේ ඉන්දියානු සංධීය ක්‍රමය තුල දකින්න පුළුවන් විශේෂ ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒකේ පළවෙනි කාරණය තමයි සඳහන් කරලා තියෙන්නේ අර කලින් කිව්ව විදිහට ඉන්දියාව සංධීය ආණ්ඩු ක්‍රමයක් කියලා ආණ්ඩුක ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ වෙලා නැහැ. ව්‍යවස්ථාවේ තියෙන්නේ ඉන්දියාව රාජ්‍ය සංගමයක් කියලා තියෙන්නේ. Union of States කියලා තියෙන්නේ රාජ්‍ය සංගමයකි. ඒ කියන්නේ ඒකීයද සංධීයද කියන කාරණේදී ඉන්දියානු ව්‍යවස්ථාව නිහඬයි. ඒක ඉන්දියානු සංධීය ආණ්ඩුක්‍රමයේ ලක්ෂණය සංධීයයි කියන එක හෝ ඒකීයයි කියන බව ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ වෙලා නැහැ. ඒක ඉන්දියානු සංධීය ක්‍රමයේ තියෙන විශේෂ ලක්ෂණයක් වෙනවා. දෙවෙනි කාරණේ තමයි දැන් එහෙම ව්‍යවස්ථාවෙන් ඉන්දියාව සංධීය ක්‍රමයක් කියලා ප්‍රකාශ නැති වුණාට ව්‍යුහාත්මක වශයෙන් ඉන්දියාව සංධීයයි. ව්‍යුහාත්මක වශයෙන් සංධීය කියන හේතුව ඔය සංධීය ක්‍රමයක් තුල පවතින මූලික ලක්ෂණ මේ ඉන්දියානු සංධීය ක්‍රමයේ පෙන්වුම් කරනවා. පළවෙනි කාරණේ ගත්තොත් එහෙම ආණ්ඩුක ව්‍යවස්ථාව තුලින් මධ්‍යම හා ප්‍රාන්ත ආණ්ඩු අතර බලය බෙදා තිබීම, ඒ වගේ ව්‍යවස්ථාව ලිඛිත වීම, ඒ වගේම අනම්‍ය වීම, බලවත් ස්වාධීන අධිකරණයක් තිබීම, ව්‍යවස්ථාදායකය ද්විමාණ්ඩික වීම, ඒ වගේම මධ්‍යම ආණ්ඩුවේ පාලනය ප්‍රාන්ත ආණ්ඩු පාලන වශයෙන් පාලනකම දෙකක් පැවතීම, මෙවැනි සංධීය ක්‍රමයක් පවතින සංධීය ක්‍රමයක පවතින ප්‍රධාන ලක්ෂණ මූලික ලක්ෂණ
ඉන්දියාවේ පවතිනවා. ඒ නිසා අපි ඉන්දියාව සලකන්නේ සංධීය ක්‍රමයක් වශයෙන් සලකනවා. ඒ නමුත් ඉන්දියාව සංධීය ක්‍රමයක් වුණාට අන්තිම කාර්යමම ගන්නවා ඉන්දියාවේ ඒකීය ලක්ෂණ ඉස්මතු වෙනවා. දැන් මෙතන ඒකීය ලක්ෂණ ඉස්මතු වෙනවා කියලා කියන්නේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීම. ඉතින් ඉන්දියානු ආණ්ඩුකේ මධ්‍යම ආණ්ඩුව බලවත් වීමක් වෙනවා. එවැනි තත්වයක් නිසා ඉන්දියාව විචාරකෝ සම්භාව්‍ය සංධීය ක්‍රමයක් නැත්තම් නියමාකාර සංධීය ක්‍රමයක් වශයෙන් හඳුනගන්නේ. විචාරකෝ ඉන්දියාව හඳුනගන්නේ අර්ධ සංධීය ක්‍රමයක් වශයෙන් තමයි හඳුනාගන්නේ. අපි එහෙමනම් මේ සාකච්ඡා කළේ ඉන්දියානු සංධීය ක්‍රමයේ පිළිබඳව සාකච්ඡා කරද්දී අපි ඉන්දියාව සම්බන්ධ හැඳින්වීමක් කළා. පළවෙනි කාරණේ විදිහට දෙවෙනි කාරණේ අපි කතා කළේ ඉන්දියානු සංධීය ක්‍රමය ගැන. එහිදී ඒ සංධීය ක්‍රමය ගැන අපි හැඳින්වීමක් කළා. ඒ සංධීය ක්‍රමයේ පවතින විශේෂ ලක්ෂණ 3ක් පිළිබඳව අවධානය යොමු කළා. අපි එහෙමනම් දුවේ පුතේ ඊළඟ පාඩමේදී ඉන්දියානු සංධීය ක්‍රමයේ පදනම් මූලධර්ම සම්බන්ධව සාකච්ඡා කරමු.